And now, live at 8. අයිබෝවන් වෙලාව රාත්‍රී 8යි සුපුරුදු පරිදි එක්වන්න අදත් ඇත්ත දැනගන්න. ලංකාවේ අංක 1 සමබර තොරතුරු ප්‍රකාශය ලයිව් at 8 සමගින්. සුපුරුදු පරිදි අද ප්‍රවෘත්ති මැදිරියේ සිට ඔබ හමු වන මම නදීක කරුණානායක. මම චොපිකා ගුණසේකර මුල් අවධානය සිරස්තල. ඇමරිකා නීතිය ලිහිල්වීමත් සමග රට යථා තත්ත්වයට පත්වීම ආරම්භයි. එක් දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව අද වාර්තා වෙයි. රාජ්‍ය මූල්‍ය රෙගුලාසි කැඩීම ගැන විපක්ෂය විගණකාධිපතිවරයාගෙන් පරීක්ෂණයක් ඉල්ලයි. ජාතික කණ්ඩායමේ සියලු ක්‍රිකට් ක්‍රීඩකයන් මද්‍රව්‍ය පරීක්ෂණයකට කුඩු සමග හසු වූ ක්‍රීඩකයාට සියලු තරඟ තහනම්. මනුෂ්‍යත්වයේ උදෙසා ස්වර්ණවාහිනියේ ස්වර්ණ සත්කාරය ආරම්භයි. අපි යලි නැගී සිටින මොහොත තුල අප හඳුනාගත්තා අපේ රටේ ජාතික වගකීම. මේ වගේ කාර්යතාවයන් කරන එක ගැන අපි ස්වර්ණවාහිනියට ස්තුතිවන්ත වෙනවා. මද්දකට හසුව සිටි දුර්ලභ ගණයේ කළු කොටියෙකු බේරා ගැනේ. ඇමරිකා නීතිය ලිහිල්වීමත් සමග ජනතාව ප්‍රවාහන පහසුකම් සහ අනෙකුත් අවශ්‍යතා සපුරා ගැනීමේදී ඇතිවිය හැකි ගැටලු අවම කර ගැනීමට වග බලාගත යුතු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා. කොරෝනා වෛරස් ව්‍යාප්තිය සම්පූර්ණයෙන්ම පාලනය කිරීමට නම් සියලු සෞඛ්‍ය උපදෙස් පිළිපැදිය යුතු බවද සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළා. කොළඹ ගම්පහ දිස්ත්‍රික්ක ඇතුළු දිවයිනේ සෑම ප්‍රදේශයකම ඇඳිරි නීතිය මෙවන විට ලිහිල් කර තිබෙනවා. ඒත් සමග ජනතාව දෛනික කටයුතු ඉටු කර ගැනීමට යාමේදී නිවැරදි සෞඛ්‍ය උපදෙස් පිළිපැදිය යුතු වනවා. මේ සම්බන්ධයෙන් සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තැබූ ජනාධිපතිතුමා කර්මාන්තශාලා ආයතන වෙළඳසැල් සහ මගී ප්‍රවාහනයේදී සෞඛ්‍ය නිලධාරීන් නියම කර ඇති පිළිවෙත් අනුගමනය කරන ලෙස ජනතාවට දැනුම් දෙනවා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසුවේ තම අවශ්‍යතාවයන් ඉටු කර ගැනීමට යාමේදී ඇතිවිය හැකි ගැටලු අවම කර ගැනීමට ජනතාව වග බලාගත යුතු බවයි. මාස්ක් එක දාගෙන හරියට බලන්න ඕක බාගෙට දාගෙන ගියාම නාහේ වැහෙන්න කියන පට වැහෙන්න කියන දාගෙන ගියාම ඕකෙන් ඔයාට ලෙඩ තියෙනවා නම් ඔය අනිත් අයට නෑ මේ වෙළඳසැල් හරින්න දුන්නේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුව වෙළඳම් කරන්නේ. මේ ඉන්න පිරිස අතරින් ලෙඩු කවුරු ඉන්නද කියලා ඔයා දන්නවද? මෙරට ජනගණත්වය කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල වැඩිවන අතර එම දිස්ත්‍රික්කවල කොරෝනා වෛරසයේ පැතිර යාම පාලනය කිරීමට නියමිත සෞඛ්‍ය උපදෙස් නිසි ආකාරයෙන් පිළිපැදිය යුතු බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසනවා. මේ අතර ඇමරිකා නීතිය ඉවත් කිරීමෙන් පසු ජනතාව හැසිරිය යුතු ආකාරය ගැන සෞඛ්‍ය අමාත්‍යතුමිය අදහස් පළ කළා. අපි කුමන ආකාරයකටද අපේ ඒ කටයුතු කළ යුත්තේ කුමන ආකාරයකටද අපේ ආයතන පවත්වාගෙන යුත්තේ කියන. ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය සෑම අංශයකටම පිළිපැදිය යුතු ආකාරය සම්බන්ධයෙන් උපදෙස් මාලාවක් හැම අංශයකටම වෙන් වශයෙන් හදලා තියෙනවා. මේ අතර අද සිට සෑම දිනකම ලිහිල් කර ඇති ඇඳිරි නීතිය රාත්‍රී 10 සිට අලුයම 4 දක්වා කාලය තුල යලිත් ක්‍රියාත්මක වෙනවා. මේ අතර පනවා ඇති ඇඳිරි නීතිය ලිහිල් කිරීමත් සමග මහජනතාව කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මෙලෙස අදහස් පළ කළා. කෙසේ වෙතත් අපි අඛණ්ඩව නිරීක්ෂණය කරනු ලැබුවා. සමහර ස්ථානවල තවමත් සමාජ දුරස්ථභාවය නැමැති සංකල්පයට පටහැනිව කටයුතු කරන බව පෙනී ගොස් තිබෙනවා. ඒ ස්ථාන වීඩියෝ කරනු ලැබුවා. අපි ඉදිරියේදී ඒ පුද්ගලයින්ට එරෙහිව ක්‍රියා කරනවා. ඔබට කිසියම් ආකාරයක සුවිශේෂ රාජකාරියක් නැත්නම් ඔබ වැඩට යන්නේ නැත්නම් ඔබ නිවසටම වී සිටින්න අවශ්‍යයි. මේ අතර විශ්වවිද්‍යාල යළි විවෘත කිරීම සම්බන්ධයෙන් ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මෙලෙස අදහස් පළ වුණා. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව දැන් බලාපොරොත්තු වෙනවා 2019 උසස් පෙළ ලියපු දරුවන් මේ ප්‍රශ්න ඔක්කොම ඉවර වෙලා 4 වෙනි අවුරුද්දේ විශ්වවිද්‍යාල දරුවෝ ගෙදර ගියාට පස්සේ සාමාන්‍යයෙන් ඔවුන්ව ගන්නවා වෙනුවට ඔවුන් අපි ඉතාම ඉක්මනින් විශ්වවිද්‍යාල වලට බඳවාගෙන ඔවුන්ට ගෙදර සිටම අධ්‍යාපනය හැදෑරීමට අවකාශ ලබා දෙන්න. ජනාධිපතිතුමා කැබිනට් රැස්වීමේදී පවත්වලා සාකච්ඡා කරලා තියෙන පරිදි ඔවුන්ට පුළුවන්කමක් ලැබුණොත් මේ පරිගණකය ලබා දෙන්න ණය ක්‍රමයක් මත හෝ
එහෙම වුණොත් මේ මුළු ලංකාවෙම සියලුම ජාතික විශ්වවිද්‍යාලවලට ඒක මහඟු පිටුවහලක් වෙනවා. දිවයින පුරා ඇඳිරි නීතිය එකවර ඉවත් කිරීම හේතුවෙන් මාස 2ක පමණ කාලයකින් පසුව බොහෝ නගර අද තරමක ජනකිරණ බවක් කිසිලුවා. මේ හේතුවෙන් අන්තර් පළාත් බස් රථ රැසක් අද දින ධාවනය කරනු අතර දුම්රිය 30ක්ද ගමනාන්ත 5ක සිට ක්‍රියාත්මක වුණා. COVID-19 ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා මුල්වරට මුළු දිවයිනටම ඇඳිරි නීතිය පනවනු ලැබුවේ පසුගිය මාර්තු 20 වෙනිදායි. ජන ජීවිතය යථාවත් කිරීමේ අරමුණෙන් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලට හැර සෙසු දිස්ත්‍රික්කවලට අවස්ථා කිහිපයකදී ඇඳිරි නීතිය ලිහිල් කිරීමටයි බලධාරීන් පියවර ගත්තේ. කෙසේ වෙතත් අද දින 66කට පසු මුළු දිවයිනටම ඇඳිරි නීතිය ලිහිල් කෙරුණා. ඒ දින 33කින් පමණ බාහිර සමාජයෙන් කිසිදු COVID-19 ආසාදිතයෙකු හමු නොවුණු පසුබිමකයි. දිවයිනේ දිස්ත්‍රික්ක 25ම ඇඳිරි නීතිය අදාළම පහට ඉවත් කරනු අතර යලිත් එය රාත්‍රී 10 සිට අලුයම 4 දක්වා දෛනිකව ක්‍රියාත්මක වනවා. ඇඳිරි නීතිය ලිහිල් කිරීමට සමගාමීව රට යථාවත් කිරීමේ වැඩපිළිවෙලද ක්‍රියාවට නැංවුණු අතර ඒ අනුව රාජ්‍ය සහ පෞද්ගලික අංශය මෙන්ම තවත් ආයතන රැසක ක්‍රියාකාරීත්වය අද සිට සක්‍රිය වනවා. ඒ අනුව අද දිනේදී ජනතාව සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් සිය දෛනික වැඩ කටයුතු සිදු කරන ආකාරය දිවයිනේ බොහෝ ප්‍රදේශවල දක්නට ලැබුණා. දිවයිනේ බොහෝ ප්‍රදේශවල ගමනාගමන කටයුතුද ලංගම සහ පෞද්ගලික දෙයන්ශයම මැදිහත් වීමෙන් සිදු කරනු බවයි අප වාර්තාකරුවන් පවසන්නේ. සමස්තයක් ලෙස ගත් කළ ඇතැම් ප්‍රදේශවල මගී ජනතාවට සාපේක්ෂව ප්‍රමාණවත් බස් රථ දක්නට ලැබුණේ නැහැ. කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්කවලට අන්තර් පළාත් ප්‍රවාහන සේවා ක්‍රියාත්මක වුණා. කෙසේ වෙතත් මාස 2කට අධික කාලයකින් පසු ඇඳිරි නීතිය ඉවත් කළ කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලට පිට පළාත්වල සිට ඍජු මගී ප්‍රවාහන සේවා ක්‍රියාත්මක වූයේ නැහැ. ඒ අනුව නුවර පාරේ පැමිණෙන වාහන නිට්ටඹු නගරය දක්වා පමණක් ක්‍රියාත්මක වුණා. ඒ පහ මාර්ගයේ පැමිණෙන බස් රථ ධාවනය කෙරුණේ මිනුවන්ගොඩ නගරය දක්වා පමණයි. අනුරාධපුර පුත්තලම හලාවත කුලියාපිටිය යන ප්‍රදේශවලින් පැමිණෙන මගී ප්‍රවාහන බස් රථ ධාවනය වුණේ මීගමුවට පමණයි. අපට දැකගන්න හැකියාව ලැබෙන අද උදෑසන සිට ජනතාව සිය කටයුතු සඳහා පිටත් යාමට මීගම බස් රථ වලට ඇදෙන අයුරු. ගාලුපාරේ පැමිණෙන බස් රථ පානදුර නගරයට පමණක් ධාවනය වූ අතර කොළඹට පැමිණෙන මගීන්ට සිදු වූයේ කළුතර දිස්ත්‍රික්කයේ විවිධ ප්‍රදේශවල සිට කොළඹ බලා ධාවනය වූ වෙනත් බස් රථවල නැගී සිය ප්‍රවාහන අවශ්‍යතා සලසා ගැනීමටයි. හයි ලෙවල් මාර්ගයේ කොළඹ බලා පැමිණෙන මගින්ගේ ගමනාන්තය වූයේ අවිස්සාවේල්ල නගරයයි. ඇඳ නීති ඉවත් කරන පසුව නගරය කාර්ය බහුලත්වයක් අපට දැක ගැනීමට හැකියාව ලැබුණා. රාජකාරී සඳහා ගමන් ගන්න අයවලුන් මෙම නගරයට පැමිණීමේ වැඩිවීමක් අපිට දැක ගැනීමට හැකියාව ලැබුණා. මේ අතර දක්ෂිණ අධිවේගී මාර්ගයද අද දිනේදී ගමනාගමන කටයුතු සඳහා විවෘත කර තිබුණා. අධිවේගී මාර්ගයේ පැමිණෙන රථවාහන වලට කොට්ටාව දක්වා පමණක් ධාවනය කළ හැකි බවට මුලින් දන්වා තිබුණද ඇතැම් රථවාහන කඩුවෙල දක්වාම ධාවනය කරන ආකාරය දක්නට ලැබුණා. මේ අද පෙරහරුවේ අධිවේගී මාර්ගයේ කඩුවෙල කොතලාවල පිවිසුම අසල දැඩි රථවාහන තදබදයක් ඇති වී තිබූ ආකාරයයි. අධිවේගී මාර්ගයේ ගමන් කරන බස් රථවල ගමන් කිරීම සඳහා අද පෙරහරුවේ ගාල්ල බස් නැවතුම්පලේ විශාල පිරිසක් රැස්ව සිටියා. මේ අතර කොළඹ දිස්ත්‍රික්කය තුළ ප්‍රධාන නගර ආශ්‍රිතව විශාල ජනතාවක් දක්නට ලැබුණු අතර ඔවුන් සඳහා ප්‍රමාණවත් පෞද්ගලික සහ ලංගම බස් රථ සේවාවන් ක්‍රියාත්මක වන ආකාරය දක්නට ලැබුණේ නැහැ. අද දින දුම්රිය 30ක් ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවරගෙන තිබුණා. ඒ ගමනාන්ත 5ක සිට බෙලියත්ත මහනුවර අවිස්සාවේල්ල මහව සහ හලාවත දුම්රිය ස්ථානවල සිට අද පෙරහරුවේ කොටුව දුම්රිය ස්ථානය දක්වා දුම්රිය සේවා ක්‍රියාත්මක වුණා. එමගින් අද දින ප්‍රවාහන සේවා සපයාගත් මගින්ගේ සංඛ්‍යාව 16282 බවයි දුම්රිය සාමාන්‍ය අධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළේ. දින 66කට පසුව අද අලුයම 5:10ට නගරාන්තර දුම්රිය බෙලියත්තේ සිට මරදාන දක්වා ධාවනය වූ අතර එහි ගමන්ගත් මගින්ගේ සංඛ්‍යාව 154ක්. අනතුරු අලියම 5:55ට සාගරිකා දුම්රිය බෙලියත්තේ සිට මරදාන දක්වා ධාවනය කෙරුණේ මගින් 112 දෙනෙකුද සමගින්. ගාල්ලෙන් අදාළිම 5:30ට කොටුව බලා ධාවනය වූ දුම්රියෙන් මෙන්ම බෙලියත්තේ සිට පෙරවරු 6:45ට ගාල්ල දුම්රිය ස්ථානයට ළඟා වූ සාගරිකා දුම්රියෙන් ගමනාගමන පහසුකම් සලසා ගැනීම සඳහා සැලකිය යුතු මගින් පිරිසක් ගාල්ල දුම්රිය ස්ථානයට පැමිණ තිබුණා. බෙලියත්තේ සිට පැමිණෙන දුම්රිය අම්බලන්ගොඩ දුම්රිය ස්ථානයේ නොනවත්වා ධාවනය වන බවට දැනුම් දීම හේතුවෙන් අද පෙරවරුවේ අම්බලන්ගොඩ දුම්රිය ස්ථානයේ නොසන්සුන්තාවයක් හටගත්තා. පිරිසක් දුම්රිය මාර්ගය අවහිර කරමින් විරෝධතාවයේ නිරත වූ අතර තත්ත්වය පාලනය කිරීමට අම්බලන්ගොඩ පොලිසියද එම ස්ථානයට පැමිණියා. පසුව දුරස්ථභාවය ආරක්ෂා කර ගනිමින් දුම්රිය ගමන් කළ යුතු බවට වූ කොන්දේසියක් මත ඔවුන්ට එම දුම්රිය ගමන් කිරීමට අවස්ථාව ලබා දීමට දුම්රිය බලධාරීන් පියවර ගත්තා. අද දින කාර්යාල දුම්රිය 28කුත් නගරාන්තර ශීඝ්‍රගාමිනී දුම්රිය 2කුත් ධාවනයේ යෙදුවා. අද දින උදේවරුේ අම්බලන්ගොඩ දුම්රිය ස්ථානයේ හා එඬේරමුල්ල දුම්රිය ස්ථානයේදී කිසියම් වූ මගී තදබදයක් ඇති වුණා. ඒ සඳහා අපි එළඹෙන හෙට දින වැඩිපුර දුම්රිය ගාල්ල දුම්රිය ස්ථානයේ සිටත් රාගම දුම්රිය ස්ථානයෙන් පටන් ගන්නා දුම්රිය සඳහා අමතර මැදිරි ප්‍රමාණයකුත් යෙදවීමට අවශ්‍ය කටයුතු කරනු ලබනවා.
දුම්රිය රැසක් කොළඹ කොටුව දුම්රිය ස්ථානයට පැමිණීමත් සමග අද පෙරවරුවේ කොළඹ කොටුව දුම්රිය ස්ථානය කලකට පසුව කාර්යබහුල වී තිබුණා. මේ කොළඹ නගරය අද පෙරවරුවේ දිස්සූ ආකාරයයි. අද මුළු රටේම ජනතාව සුපුරුදු පරිදි සාමාන්‍ය ජන ජීවිතය ඇරඹුවා. හෝටල් ආපනශාලා සහ අවන්හල් ක්‍රියාත්මක වූ ආකාරය පිළිබඳව අප විමසීමක් කළා. දින 66කට පසුව ගම්පහ සහ කොළඹද ඇතුළුව දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලට බලපෑ ඇඹිරි නීතිය අද ඉවත් කිරීමත් සමග මුළු රටේම ජනතාව එකවර සුපුරුදු ජීවන රටාවට අවතීර්ණ වුණා. කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල රාජ්‍ය ආයතන සියල්ලක්ම පාහේ අද විවෘත වූ අතර එහි සේවකයන්ද සැලකිය යුතු ප්‍රමාණයක් සේවයට වාර්තා කර තිබුණා. බොහෝ රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවල සේවකයන් සේවයට පැමිණීමේදී සහ සේවා ස්ථානය තුළ කටයුතු කිරීමේදී සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරනු දක්නට ලැබුණා. කෙසේ වෙතත් දිවයින පුරා හෝටල් කායවර්ධන මධ්‍යස්ථාන සතිපොළ පදික වෙළඳාම් ඇතුළු ක්ෂේත්‍රවලට තවදුරටත් අවසර ලබා නොදෙන බව පොලිසිය නිවේදනය කර තිබෙනවා. නමුත් කොළඹ මහනගර සභා බල ප්‍රදේශයේ පිහිටා ඇති සංචාරක මණ්ඩලයේ අනුමැතිය ලත් හෝටල් භෝජනාගාර සහ අවන්හල් අද සිට විවෘත කෙරුණා. ඒ දැඩි සෞඛ්‍ය කොන්දේසිවලට යටත්වයි. අද ඇඳුරි නීතිය ලිහිල්වීමෙන් පසු දින 66කට පස්සේ මේ විදිහට අවන්හල් විවෘත කිරීම සිදු වුණා. කොළඹ නගර සීමාව තුළ අවන්හල් වල කටයුතු සිදුවන ආකාරය තමයි අප නිරීක්ෂණය කළේ. දින 66කට පස්සේ කොළඹ නගර සීමාව තුළ අවන්හල් මෙලෙස විවෘත වෙද්දී එහි කටයුතුද සෞඛ්‍ය අංශ නිර්දේශ කළ අයුරින්ම නිසි සෞඛ්‍ය ක්‍රමවේදවලට අනුව සිදු වුණා. COVID-19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 96 දෙනෙකු අද මෙරටින් හඳුනාගත්තා. එම සංඛ්‍යාව දැක්වෙන්නේ එක් දිනක් තුළ වාර්තා වූ වැඩිම රෝගීන් සංඛ්‍යාව ලෙසයි. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත රෝගීන් සංඛ්‍යාව 1278ක් දක්වා ඉහළ ගියා. COVID-19 වෛරසය ආසාදනය වූ රෝගීන් 96 දෙනෙකු අද මෙරටින් වාර්තා වුණා. එම රෝගීන්ගෙන් 88 දෙනෙකු කුවේට් සිට මෙරටට පැමිණ නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කළ සිටි පිරිස අතරින් හඳුනාගෙන තිබෙනවා. තවත් රෝගීන් 8 දෙනෙකු නෞක හමුදා සමාජිකයින් අතරින් හඳුනාගත්තා. ඒ අනුව මෙරටින් හඳුනාගත් සමස්ත රෝගීන් ගණන 1278ක්. මේ අතර වෛරසය ආසාදනය වූ රෝගීන් පිරිසක් රැගත් ගිලන්ප්‍රත 4ක් අද පස්වරුවේ අනතුරට ලක් වුණා. ඒ එම රෝගීන් හෝමාගම මූලික රෝහල වෙත රැගෙනමින් සිටින අතරතුරයි. ගිලන්ප්‍රත 4ක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදු වුණේ හෝමාගම කැන්දලන්ද ප්‍රදේශයේදී. කෙසේ වෙතත් ගිලන්ප්‍රතවල සිටි රෝගීන්ට හානියක් සිදුව තිබුණේ නැහැ. පසුව හෝමාගම මූලික රෝහලින් පැමිණි ගිලන්ප්‍රතවලින් ඔවුන් එම රෝහල වෙත රැගෙන යාමට පියවර ගත්තා. මේ අතර COVID-19 වෛරසය ආසාදනය වීමෙන් මියගිය 10 වෙනි රෝගියා ඊයේ මෙරටින් වාර්තා වුණා. 51 හැවිරිදි කාන්තාවක් එලෙස මියගිය අතර කුවේට්හි සිට පැමිණි එම කාන්තාව නිරෝධායනය සඳහා ත්‍රිකුණාමලය මංකි බ්‍රිජ් යුද හමුදා කඳ උරේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කර සිටියා. මියගිය එම කාන්තාවගේ අවසන් කටයුතු ඊයේ රාත්‍රී සිදු කෙරුණේ ත්‍රිකුණාමලය පොදු සුසාන භූමියේදී. එහෙත් සිරුර ආදාහනය කිරීමට එම කටයුතු බහරව සිටින පුද්ගලයා අකමැත්ත පළ කිරීමත් සමග තරමක නොසන්සුන්තාවක් හටගත්තා. විරෝධය දක්වමින් ඔහු පැවසුවේ ආරක්ෂිත ඇඳුම් පැළඳුම් නොමැතිව තමන්ට මෙම ආදාහන කටයුතු සිදු කළ නොහැකි බවයි. පසුව ආරක්ෂකංශ සහ සෞඛ්‍යංශ මැදිහත්ව අවශ්‍ය ආරක්ෂක ඇඳුම් ලබා දීමෙන් අනතුරුව ඊයේ රාත්‍රී 10ට පමණ ආදාහන කටයුතු සිදු කෙරුණා. දැනට තියෙන ප්‍රාථමික තත්ත්වයන් අනුව ඇයට මේ කියන්නේ කොවිඩ් පරීක්ෂණය පොසිටිව් වෙනවා. නමුත් ඔහුතුමියගේ මරණය කොවිඩ් ආසාදිත කෙනෙක්ගේ සිද්ධ වෙන මරණයක් අපි කොවිඩ් මරණයක් හැටියට තමයි හැමතිස්සෙම ගණන් ගන්නේ. නමුත් තියෙන වෛද්‍යධාත්මක සාධක අනුව ඊට පරිබාහිරව මේ මරණයට ආසන්නතම හේතුව හෘදයාබාධයක් වෙන දෙයක් කියන එක අපිට මේ බැහැර කරන්න බෑ. ඒ පිළිබඳව දැනට පරීක්ෂණ පැවැත්වෙනවා. යුද්ධ හමුදා අධිපති ලුතිතන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද පෙරවරුවේ සඳහන් කළේ මෙරටින් වාර්තා වන සමස්ත රෝගීන්ගෙන් 150
7 දෙනෙකුම වාර්තා වන්නේ විදේශයන්හි සිට පැමිණි පිරිස අතරින් බවයි. සමස්ත රෝගීන් අතරින් 405 දෙනෙකු සමාජය තුළින් හඳුනාගෙන ඇති අතර රෝගීන් 619 දෙනෙකු හඳුනාගෙන ඇත්තේ නෞකා හමුදා සෙබළුන් අතරින්. පසුගිය සතිය තුළදී පමණක් කුවේට්හි සිට පැමිණි පිරිස අතරින් රෝගීන් 90 දෙනෙකුත් ඩුබායිහි සිට පැමිණි පිරිස අතරින් රෝගීන් 18 දෙනෙකුත් හඳුනාගත්තා. ඊයේ වාර්තා වෙච්ච 41 අතරින් 40ක්ම කුවේට් කියන රටේ ඉඳන් ආපු ශ්‍රී ලාංකිකයන් අතරින් තමයි වාර්තා වෙන්නේ. ඊට අමතරව එක්කෙනෙක් මීට පෙර ආපු ඩුබායි ඉඳන් ආපු එක්කෙනෙක් අතරින් තමයි ඊළඟ රෝගියා වාර්තා වෙන්නේ. ඒක සමස්තයක් ඉරගත්තම ඊයේ පැය 24 තුල වාර්තා වෙච්ච සෑම රෝගීන් 41 දෙනාම විදේශ රටවල ඉඳන් ආපු ශ්‍රී ලාංකිකයන් අතරින් තමයි වාර්තා වෙන්නේ. ඉතින් මේක තමයි අපි දකින නැඹුරුව මෑත කාලේ සමහර රටවල් වලින් එන කණ්ඩායම් වල ආසාදිතයින් සංඛ්‍යාවේ සැලකිය යුතු වැඩිවීමක් දක්වනවා. මේ අතර අගෝස්තු 1 වෙනිදා සිට විදේශ සංචාරකයින්ට ගුවන් තොටුපළ විවෘත කිරීමට පියවර ගන්නා ලෙස කොවිඩ් මර්ධන කාර්යසාධක කමිටුව අද ජනාධිපතිතුමා වෙත යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා. එම කමිටුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද රැස් වූ අවස්ථාවේදී අප්‍රේල් මාස 30 වෙනිදා සිට අද දක්වා කිසිදු ආසාදිතයෙකු සමාජය තුළින් හමු නොවීම රට ලැබූ ජයග්‍රහණයක් බවද එම කමිටුව මෙහිදී පෙන්වා දී තිබෙනවා. සංචාරකයන් සඳහා රට විවෘත කිරීම අන්තර්ජාතික සහ දේශීය සෞඛ්‍ය උපදෙස් මත සිදු කිරීමේ අවශ්‍යතාවය මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිතුමා පවසා ඇත්තේ සංචාරක හා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ උපදෙස් විමසමින් ඉදිරියේදී ක්‍රියාමාර්ග ගත යුතු බවයි. මේ අතර විදේශයන්හි සිට ශ්‍රී ලාංකිකයින් මෙරටට රැගෙන ඒම සීමා කිරීමට රජය ඊයේ පියවර ගත්තා. කෙසේ වෙතත් ජනාධිපති මාධ්‍යංශයේ නිවේදනයක් නිකුත් කරමින් අද පැවසුවේ ශ්‍රී ලාංකිකයින්ගෙන් වගැනීමේ නව ක්‍රමවේදයක් සැකසීමට රජය තීරණය කර ඇති බවයි. ඔවුන් මෙරටට ගෙන්වා නොගතහොත් ඔවුන්ට අත්වන ඉරණම සම්බන්ධයෙන් මානුෂීය දෘෂ්ටියකින් බලා එම තීරණයට එළඹි බව ජනාධිපති මාධ්‍යංශයේ නිකුත් කළ නිවේදනයේ සඳහන්. එහි වැඩිදුරටත් දැක්වෙන්නේ නව ක්‍රමවේදය සකස් කිරීම සඳහා හෙට විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන බවයි. කෙසේ වෙතත් කටාරුහි රැඳී සිටින ශ්‍රී ලාංකිකයින් පිරිසක් හෙට දිනේදී මෙරටට රැගෙන ඒමට සැලසුම් කර ඇති බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ. පාර්ලිමේන්තුවේ අනුමත රාජ්‍ය වියදම් සහ ණය සේවා ඉක්මවා යාම මගින් ආණ්ඩුව බරපතල ලෙස ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බව කියමින් හිටපු විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් අද විගණකාධිපතිවරයාට ලිපියක් බහර දුන්නා. ඔවුන් පෙන්වා දෙන්නේ එමකින් ජාත්‍යන්තර වශයෙන් රටේ කීර්තිනාමය පළුදු වන බවයි. රාජ්‍ය වියදම් සහ ණයට ගැනීම ව්‍යවස්ථා විරෝධී ලෙස බලය පැවරීම යන මාතෘකාව ඔස්සේ සමගි ජනබලවේගය වෙනුවෙන් එහි මන්ත්‍රී පිරිසක් අද මෙම ලිපිය විගණකාධිපති WPC වික්‍රමරත්න මහතා වෙත බහර දුන්නා. එමගින් රාජ්‍ය වියදම සඳහා ව්‍යවස්ථා විරෝධී ලෙස බලය පැවරීමේ සහ ණයට ගැනීම බව කියන අවස්ථා තුනක් අවධානයට යොමු කර තිබෙනවා. ඉන් එකක් වන්නේ ඒකාබද්ධ අරමුදලින් නීති විරෝධී ලෙස වියදම් අනුමත කර තිබෙන බවට වන චෝදනාවයි. ජාතික අයවැය චක්‍රලේඛයේ එක ලෙස දැක්වෙන චක්‍රලේඛය නීති විරෝධී බවත් එහි දැක්වෙනවා. පාර්ලිමේන්තුව විසින් 2020 ජනවාරි 1 වෙනිදා සිට අප්‍රේල් 30 දක්වා ආණ්ඩුවට මුදල් වියදම් කිරීමට සහ ණය ගැනීමට අනුමත කර තිබෙනවා. එහෙත් නව චක්‍රලේඛයකින් එය මේ මාස 31 වෙනිදා ලෙස දක්වා ඇති බව සඳහන්. පාර්ලිමේන්තුවේ අනුමත යෝජනාවක් අවලංගු කිරීමට භාණ්ඩාගාර ලේකම්වරයාට බලයක් නොමැති බව සමගි ජනබලවේගය අද බහර දුන් ලිපිය මගින් විගණකාධිපතිවරයාගේ අවධානයට යොමු කළා. එසේම නියමිත කාලයක් තුළ රාජ්‍ය වියදම් සහ ණය ගැනීම් වලට පාර්ලිමේන්තු අනුමැතිය හිමිව ඇති අතර අප්‍රේල් 30 ඉක්ුත් වීමෙන්ම පාර්ලිමේන්තුව රැස්වන දිනයක්ද නොමැති තත්ත්වයක් යටතේ ආණ්ඩුවේ වියදම් සඳහා දැන් නීත්‍යානුකූල බලයක් නොමැති බවත් සමගි ජනබලවේගය අද විගණකාධිපතිවරයාට බහර දුන් ලිපියේ සඳහන්. රජයේ ණය ගැනීමේ සීමාව ලෙස රුපියල් බිලියන 721ක් අනුමත කර තිබුණත් අදාළ කාලය තුලදී ආණ්ඩුව එම සීමාව ඉක්මවා රුපියල් බිලියන 822ක ණය ලබාගෙන ඇති බවත් සමගි ජනබලවේගයෙන් විගණකාධිපතිවරයාට පෙන්වා දී තිබෙනවා. එය අනුමත ණය සීමාවට වඩා බිලියන 120ක වැඩිවීමක්. ඒ අනුව අනවසර ණය ගැනීම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ රාජ්‍ය මුදල් විධිවිධාන බරපතල ලෙස උල්ලංඝනය කිරීමක් පමණක් නොව එමගින් ණය හිමියන් අතර රටේ කීර්තිනාමය හානි කිරීමටද බලපාන බව සමගි ජනබලවේගයේ අද කළ පැමිණිල්ලේ සඳහන්. මෙබඳු සිද්ධි ප්‍රජාතන්ත්‍රවාදයට අපහාසයක් බව අවධාරණය කරන සමගි ජනබලවේගය විගණකාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ මීට අදාළ කරුණු විමර්ශනය කළ පැහැදිලි කිරීමක් හැකි ඉක්මනින් සිදු කරන ලෙසයි.
හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මේ දවස්වල ඉන්නේ රක්ෂිත බන්ධනාගාරයේ. රාජිත වෙනුවෙන් මේ දිනවල සටනට නායකත්වය දෙන්නේ ඔහුගේ පුත් චතුර සේනාරත්න. ඔහු විසින් පියා වෙනුවෙන් කැඳවා තිබූ මාධ්‍ය හමුවට අද සමගි ජනබලවේගයේ සියලු නායකයින් එක් වුණා. පවුල් පිටින් හිරේ දැම්මත් මර්ධන දියත් කරත් අපිව යටපත් කරන්න කිසිම හැකියාවක් නැහැ. මාධ්‍ය සාකච්ඡාවක් පැවැත් වූ පමණින් සිරගත කරන යුගයක් අද රටේ නිර්මාණය වෙලා තිබීම ඉතාමත්ම වාසනාවන්ත සිද්ධියක්. අද මීට වැඩිය අකටයුතුකම් ඉටු කරපු පුද්ගලින් කණ්ඩායම් නිදැල්ලේ සිටිනවා. සුදුවෑන් සංස්කෘතිය. ඒකනේ තුමා කතා කරලා කියන්නේ සුදුවෑන් තිබුණා මේ රටේ. අපි යාපාන කාලේ වෙනස් කරා ඒක. ඒකෙන් කොටස්කාරයෙක් තමයි රාජසේන රත්නමෙතුමා. එතුමාව ඉර කරන්න එපා. සුළු ජනතාවට ප්‍රශ්නයක් එනකොට එතුමා බයෙන් දොරව කතා කරපු නායකයෙක්. හිටපු එමතුමා වෛද්‍ය සේවාවට එතුමා කරපු සේවාව අපිට අමතක කරන්න බෑ. විශේෂයෙන්ම මේ දවස්වල සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල් වැනි අය යම් යම් සංකල්ප කියමින් ගන්නා තීරණ විද්‍යානුකූලව සනාථ කළ හැකි තීරණද කියන ප්‍රශ්නාර්ථයක් පැන නැගෙන අවස්ථාවක මෙවැනි සිදුවීම් පිළිබඳව නිල වශයෙන් අපේ විපක්ෂය හරහා විද්‍යාත්මකව පිළිතුරු දිය හැකි ප්‍රමුඛ පෙළේ නායකයෙක් සිරගත කිරීම තුළ අපේ හඬ යම් විදිහට අඩාල කරන්න මේ රජය සූදානම් වෙලා සිටිනවායි කියන එකයි අපිට මේකෙන් පේන්නේ. එතුමා සිරගත කළේ කිසිම කාරණයක් නිසා නෙවෙයි, නීති විරෝධී කාරණයක් කරුණු කොටගෙන නෙවෙයි. එතුමාගෙන් පලිගැනීමත් එතුමා අනාගතයේ මේ රටේ ජනතාව මේ පීඩාකාරී පාලනයට එරෙහිව සංවිධානය කරයි කියන බියක් නිසා තමයි එතුමාව සිරගත කළේ. මේ ආණ්ඩුව ආවයින් පස්සේ ඇමතිවරු 3 දෙනෙක් සිරගත කරා. චම්පික රණවක ඇමතිතුමා, රංජන් රාමනායක ඇමතිතුමා, ඊළඟට රාජිත් සේනාරත්න ඇමතිතුමා. මේ 3 දෙනාම සමගි ජන බලවේගයත් එක්ක ඉල්ලන කට්ටිය. ඒ නිසා ආණ්ඩුවට තර්ජනයක් තියෙන සමගි ජන බලවේගය. ආණ්ඩුවට ඕනකම තිබුණා මැතිවරණ කොමිසමට බලපෑම් කරමින් සෞඛ්‍ය ශේෂ්ත්‍රයට බලපෑම් කරමින් ඉක්මනින් මැතිවරණය පවත්වා ගන්න. හැබැයි දැන් පැහැදිලි සාමාන්‍ය තත්ත්වය ඇති වුණා යයි කියලා ප්‍රකාශයටපත් කරාට පස්සේ මාස 2කමාරකට ආසන්න කාලයක් ඡන්දය සඳහා යනවා. හැබැයි අපි අහන්නේ ඡන්දය තියන්න පුළුවන්. මැතිවරණ කොමිසම කියලා තියෙනවා කුමන තත්ත්වයක් අර්ථ මේ වෙලාවේ ඡන්දය තියන්න තුඹත් පසුගිය මැතිවරණයට පාවිච්චි කරපු මුදල වගේ දෙගුණයක මුදල් ඕන කියලා. කෝටි 700ක් වැය වුණා කියලා ඔහු ප්‍රකාශ කරලා තිබුණා පසුගිය මැතිවරණයට. එහෙනම් මේ මැතිවරණයට කෝටි 1400ක්. ඒතර එවැනි විශාල මුදලක් අපි දැරිය යුතුද මේ මොහොතේ? 2020 නොවැම්බර් වෙනකොට ජනාධිපතිවරයා මාරු වුණේ නැත්නම් මොනවා වෙයිද? ඒ ගැන අද ගම්මන්පිල හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා අපූර්ව කතාවක් කිව්වා. මේ ඒ කතාවත් එක්ක ආණ්ඩු පක්ෂයේ හිටපු මන්ත්‍රීවරුන් අද දැක්වූ අදහස් කිහිපයක්. පෞද්ගලික අවුරුදු 4මාර තුළ රට විනාශ කරපු රටේ ආර්ථිකය කඩාවට්ටපු රටේ ආරක්ෂා විනාශ කරපු බුද්ධ්‍යංශ දුර්වර කරපු මහා සංගරුවන රණවිරුවන් අත්අඩංගුවට ගත්ත ඒ ඇති කරපු විනාශයක් අපි දකිනවා. ඒ නිසා පරීක්ෂණය සිදු කළ යුත්තේ ඒ නැවත ඒ රට විනාශයට පත් කළ අන්තවාදී බලවේග වලට ඡන්දය දෙනවද නැද්ද කියන පරීක්ෂණය තමයි ජනතාව සිදු කරන්න ඕනේ. යුද්ධ ජයග්‍රහණය කරලා පෙන්නුවා වගේ, කොළඹ හදලා පෙන්නුවා වගේ අද මේ කොවිඩ්-19 අර්බුදයට ලෝකෙම ඉහළම රටක් විදිහට සාර්ථකව වැඩ කරලා පෙන්නුවා වගේ ඉදිරි අනාගතයේ ආර්ථිකයත් මේ අර්බුදයේ වාසනාවක් කරන ආශිර්වාදයක් කරගෙන රට හදන්න හොඳ දේශපාලන සංස්කෘතියක්, හොඳ පාර්ලිමේන්තුවක් හදා ගැනීම වෙනුවෙන් පෙළ ගැහුවා. රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රාර්ථනාව වෙන්න පුළුවන් අපේ රට ණය ගෙවන්න බැරි රටක ආර්ථිකයක් බවට පත් වෙනවා දකින්න. හැබැයි අපි මතක් කරලා දෙන්න ඕනේ මේ ආණ්ඩුව යටතේ එවැනි කිසිම තත්ත්වයක් ඇති වෙන්නේ නැහැ. අසීරුතා තියෙනවා, දුෂ්කරතා තියෙනවා. හැබැයි අවුරුදු 4මාරක් රටක් විනාශ කරපු රනිල් වික්‍රමසිංහ මැතිතුමාට අයිතියක් නැහැ අද අපේ රටේ ආර්ථිකය හෝ වෙනත් කටයුත්තක් සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න. අපි අද ඉඳලා අපි සියලු දෙනාම බලාපොරොත්තු වෙන දේ තමයි රට යථාවත් කිරීම, ආර්ථික වශයෙන් ශක්තිමත් කිරීම. ඊළඟට අපේ ඊළඟ බලාපොරොත්තු තමයි සියලු දෙනාගේම බලාපොරොත්තු. විශේෂයෙන්ම සෞඛ්‍ය උපදේශ අනුව පාර්ලිමේන්තු මැතිවරණය කියලා. මේ රටේ පුංචි ළමෙක්ගෙන් ඇහුවොත් කියයි අර හූල් කියන කොමසාරිස්වරයා ක්‍රියාත්මක වෙන ආකාරය. ඒ ලැජ්ජ සහගතයි. එතකොට ඒ හූල් ගැන කතා කරලා මොනවද අපක්ෂපාතී සාධාරණ කොමිෂන් වලින් පත් වෙච්ච මිනිහෙක් කියනකොට ඒ කොමිෂම පත් කරපු කොමිෂමේ කොහොම හිතනවද? අනේ අපෝ අපිට වෙච්ච දේ කියලා හිතනවද? 19 වන සංශෝධනයේ එකම එක හොඳක් කියන්න මට අවසරයි. 19 වෙනි සංශෝධනයෙන් ජනාධිපතිතුමාගේ දූර කාලය වසර 6 සිට වසර 5 දක්වා අඩු කළා. එහෙම නොකළා නම් 2020 නොවැම්බර් මාසයේ වෙනතුරුම මේ රටේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා, රටේ අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමා, ඒ වගේම සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මැතිතුමා. එහෙමනම්
කොරෝනා ලංකාවට ඇවිත් කියලා මම දැනගත්තේ පත්තරෙන් කියලා ජනාධිපතිතුමා කියාවි. ජනාධිපතිතුමා මට කොරෝනා මර්ධනයට ඉඩ දෙන්නේ නැහැ කියලා අගමැතිතුමා කියාවි. වෛද්‍යවරුන් සමග හෙදියන් සමග රණ්ඩු කරලා රායිත සේනාරත්න ඇමතුමා සෞඛ්‍ය සේවාව අවුල් කර දමාවි. මට මේකට මැදිහත් වෙන්න බලතල නැහැ කියලා හමුදාපති කියාවි. අවසාන වශයෙන් ශ්‍රී ලංකාව කොරෝනා රෝගීන් සහ කොරෝනා මරණ වලින් ඇමරිකාවත් පරාජය කරાવી. රජයේ සංඛ්‍යාලේඛන වලින් පෙන්눔 කරන වීතොග මෙරට ගබඩාවල පවතින සත්‍යතොග සමග නොගැලපෙන බව ප්‍රධාන පෙළේ සහල් ව්‍යාපාරිකයෙකු වන ඩඩ්ලි සිරිසේන මහතා පවසනවා. මේ අතර අනුරාධපුර දිස්ත්‍රික් සහල් මෝල් හිමියන්ගේ සංගමයේ සභාපතිවරයා පවසන්නේ රුපියල් 98ට සහල් කිලෝවක් අලෙවි කිරීමට ලබා දෙන්නේ නම් අවශ්‍ය තරම් සහල් තොග වෙළඳපළට නිකුත් කළ හැකි බවයි. මෙරට සහල් හිඟය කෘතිමව නිර්මාණය වී ඇද්දැයි සෙවීම සඳහා පාරිභෝගික සේවා අධිකාරිය පොළොන්නරුවේ පිහිටි ප්‍රධාන වීමෝල් පරීක්ෂාවට ලක් කළා. එහිදී ඩඩ්ලි සිරිසේන මහතාට අයත් වීමෝල පරීක්ෂා කිරීමේදී උණුසුම් තත්ත්වයක් ඇති වුණා. 89 බිල දානවා. හැබැයි මගෙන් ගන්නව අර ගන්නට කෝල්ලයක් දීපුවාම 95ක් වෙන කිලෝ එකක්. දැන් පොඩ්ඩක් එකක් බලන්න ඕනේ. නෑ මම කතා කරන්න ඕනේ. නෑ මම එහෙම කරලා නැහැ. එහෙම කරන්න එපා. හොඳයි. එහෙම කරලා නැහැ. මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීම සඳහා ඩඩ්ලි සිරිසේන මහතා අද කඩවතදී මාධ්‍ය හමුවක් ඇඳවා තිබුණා. 98ට දෙන්න බෑ 50ට අරගෙන. 90ට දුන්නොත් අපි උන බැංකු ණය බේර ගන්න බෑ. මේ ප්‍රශ්නේ තියෙන්නේ නැති වී ප්‍රමාණයක ගණන් හදා ගැනීම තුලයි. රජයේ සංඛ්‍යාලේඛන වලට තියෙන්න ඕනේ ලක්ෂ 32ක්. තියෙන්නේ ලක්ෂ 16යි. 50ක් කියන දේ නැති වෙලා තියෙනවා. සති 3ක් විතර යද්දි සම්භාහලයි මේ රටේ හරි අමාරු හොයාගන්න. මෙවනේ නැති නිෂ්පාදනයක් පෙන්වලා මේ වගේ අපහසුතාවයට පත් කිරීම පිළිබඳව පරීක්ෂණයක් පවත්වනවා. ඩඩ්ලි සිරිසේන මහතා එසේ පැවසුවද අනුරාධපුර දිස්ත්‍රික් සහල් මෝල් හිමියන්ගේ සංගමේ සභාපති අශෝක පතිරණ මහතා පවසන්නේ මෙවන් අදහසක්. ඇත්ත වශයෙන්ම කියනවා නම් වීහිකයක් නැහැ. අවශ්‍ය තරම් වී තියෙනවා. කොහොමත්ම මේ රුපියල් 90 කියන මිල ගැලපෙන්නේ නැහැ. ඒ අනුව තමයි මේ සහල් හිගේ ඇති වෙලා තියෙන්නේ. අපි ඉල්ලා සිටින්නේ රජයෙන් රුපියල් 98ට මේක නැවතත් ගේන්න. මොකද ඒක ගේන්න බැරි හේතුවක් නැහැ. පරිප්පු අඩු කළා වැඩි කළා සැමන් අඩු කළා වැඩි කළා ඒ අනුව මේකත් නැවත 98ට ගෙනාවොත් දින 4ක් ඇතුළත මේ සහල් හිගේ සම්පූර්ණයෙන්ම නිම වෙනවා. මෙම සහල් අර්බුදය සම්බන්ධයෙන් දේශපාලන අදහස් පළ වුණා. මේ රටේ ඉන්න ප්‍රධානම ව්‍යාපාරික මෝල් හිමියෝ ඔක්කොම පොහොට්ටුවේ සමාජිකයෝ. දැන් පොහොට්ටුවේ සමාජිකයන්ගේ මෝල් වලට ඊයේ පෙරේද අපි දැක්ක පාරිභෝගික අධිකාරියේ සභාපතිවරයා ගිහිලා මාධ්‍ය සංදර්ශනයක් තිබ්බා. පොඩි උන් ගාවට ඇවිල්ලා කියනවා සිංහෙක් වගේ තමුසලාට මේ හාල් විකුණන්න බෑ වැඩි ගන්නට. අපි නැත්තම් පාරිභෝගික අධිකාරියෙන් නඩු දානවා. හැබැයි ලොකු හාල් මෝල් හිමියෝ ගන්න ඕගොල්ලෝ කොහොම හරි අපිට මේක අඩු කරලා දෙන්න. පාරිභෝගික අධිකාරියේ සභාපති අසරණයි එතනට ගිහිල්ලා පොහොට්ටුවේ බලධාරීන් තමයි මේ හාල් මාෆියාව ඇති කරලා තියෙන්නේ. බඩුත් හාමුදුරුවන්ගේ නඩුත් හාමුදුරුවන්ගේ දරුණු හාල් හිඟයක් මේ වන විට රට තුල තියෙනවා කියලා පිළිගන්න අසීරුයි. ප්‍රශ්නයක් තිබෙනවා. ඒගොල්ලෝ කියන මේ අපි ගත්තේ 55ට. ඒ නිසා ඔයාලා කියන පාලන මිලට අපිට දෙන්න බෑ. ඔබතුමාලා බලන් ඉන්න. නෑ අපි බලන් ඉන්නේ නෑ. ගිහිල්ලා වෙලා එතන ඒ ස්ථාන වලට ගිහිල්ලා අදාළ බලධාරීන් අවශ්‍ය පරිදි අවශ්‍ය කටයුතු කරයි. ජනතාවගේ පැත්තේ හිටගනි. ජනතාවට සාධාරණ මිලට හිඟයකින් තොරව සහල් සැපීම සඳහා රජය වගකීමෙන් යුතුව මැදිහත් වෙනවා. ඒ අදාළ පාර්ශ්වයන් සමග සාකච්ඡා කරලා එකඟතාවයකට පැමිණි බව තමයි මට දැනගන්න දුර්ලභ ගණයේ කළු කොටියකු පිළිබඳව ආරංචියක් අද ලැබුණා. ඒ සමනල කන්ද රක්ෂිතයෙන්. හැබැයි ඒ හම්බ වෙනකොට කළු කොටිය හිටියේ මද්දකට හසු වෙලා ජීවිතයත් මරණයත් අතර සටනක යෙදෙමින්. කෙසේ වෙතත් මේ දුර්ලභ ගණයේ සත්වයා බේරා ගැනීමට වනජීවී නිලධාරීන් අද සමත් වුණා. කොටියාගේ උපවිශේෂ 8ක් ලෝකයේ සිටින අතර ඉන් එක් උපවිශේෂයක් වන්නේ ශ්‍රී ලංකාවට ආවේනික කොටියයි. මෙරටට ආවේනික ශ්‍රී ලංකා කොටියාගේ එක් වර්ණ ප්‍රභේදයක් වන්නේ කළු කොටියයි. අතීතයේදීද මෙරට සීමිත වශයෙන් කළු කොටි ගහනයක් වාර්තා වූ අතර මෙරට ජීවත් වූ අවසන් කළු කොටියා ලෙස සටහන් වන්නේ 2009 වසරේදී දෙනියාය පිටදෙනිය මවුල් දෙනිය ප්‍රදේශයේදී මද්දකට හසුව මිය ගොස් සිටි කොටියයි. එම කළු කොටියාගේ සමයෝදාගෙන අනුරුවක් සාදා ගිරිතලේ වනජීවී කෞතුකාගාරයේ ප්‍රදර්ශනයටද තබා තිබෙනවා. ඉන්පසුව මෙරට කළු කොටි ජීවත් වන බවට වාර්තා නොවූ අතර ශ්‍රී ලංකාව තුළ මෙරටටම ආවේනික වූ කළු කොටින්ගේ ගහනය අවසන්ව ඇති බවට පරිසර වේදීන්ද අනුමාන කළා.
කෙසේ වෙතත් උඩවලව ඇත්තතුරු සෙවනේ පශු වෛද්‍යවරුන් සහ වනජීවී මධ්‍යම කලාපයේ පශු වෛද්‍යවරුන් එක්ව මේ පිළිබඳව ගවේෂණයක් සිදු කළ අතර ස්ථාන කිහිපයකින්ම ලබාගත් තොරතුරු අනුව තවත් කළු කොටියකු ජීවත්ව සිටින බවට එම ගවේෂණයේදී අනාවරණය වුණා. ඒ දුරස්ථ චලන සංවේදී කැමරා උපයෝගී කරගෙන සිදු කළ ගවේෂණයේදී මධ්‍යම කඳුකරේ ජීවත්වන කළු කොටියකු නිරීක්ෂණය වීමත් සමගයි. ශ්‍රී ලංකා කළු කොටියකු මෙලෙස ජීවත්ව සිටියදී කැමරාවක සටහන් කරගත් ප්‍රථම අවස්ථාව මෙය වන බව ගවේෂකයින් පවසනවා. ඉන්පසුව කළු කොටින් පිළිබඳව තවත් බලාපොරොත්තු තබා ගැනීමට පරිසර වේදීන්ට මෙන්ම සතුන්ට ආදරය කරන ජනතාවටද හැකි වුණා. ඡායාරූපයකින් පමණක් කළු කොටින් පිළිබඳව බලාපොරොත්තු තබාගත් සියලු දෙනාට තවත් ආරංචියක් ලෙස අද දිනේදී වාර්තා වුණේ ශ්‍රීපාද රක්ෂිතෙන් කළු කොටියකු වාර්තා වීමයි. මෙහි අවාසනාවන්ත සිදුවීම වන්නේ නල්ලතන්නිය ලක්ෂපාන වතුයායේ වාලමලේ කොටසෙහි වතුකෝවිල අසල වගා භූමියක සතුන් දඩයම් කිරීම සඳහා ඇට වූ මද්දකට කළු කොටියා හසු වී සිටීමයි. අවුරුදු 8ක් පමණ වයස ඇති මෙම කළු කොටියා දිගින් අඩි 6ක් සහ උසින් අඩි 4ක් වනවා. මේ පිළිබඳව සැලවී වනජීවී කාර්යාලයේ නිලධාරීන් මෙන්ම පශු වෛද්‍යවරුන්ද එම ස්ථානයට පැමිණියේ කළු කොටියා එම මද්දෙන් මුදා ගැනීම සඳහායි. අනතුරුව උඩවලව ඇත්තතුරු සෙවනේ මෙන්ම රන්දෙනිගල පශු වෛද්‍යවරුන් පැමිණ කළු කොටියා නිර්වින්දනය කර මද්ද ගලවා ප්‍රතිකාර කර නල්ලතන්නිය වනජීවී කාර්යාලය වෙත රැගෙන ගියා. අපිට තිබෙන වාර්තා අනුව මෙවැනි කොටින් 16 දෙනෙක් පමණ තමයි අපිට වාර්තා වෙලා තියෙන්නේ. ඒ අනුව අපි විශ්වාස කරනවා ඊටාම දුර්ලභ කොටියෙක් මේ අසු වෙලා තියෙන්නේ. ඊටාම ශෝකජනක තත්වයක් ඇත්තට මේ මදු පාලනය නොකිරීම මේ රට ලෝකයේ සියලුම දෙනාගේ අවධානය යොමු කරන සත්ව විශේෂයක්. එවැනි දුර්ලභ සත්වයිනුත් මේ විදිහට මදු වලට හසු වීම කනගාටුදායකයි. ඒක හන්ද මේක සම්බන්ධයෙන් නීති ආවත්කාලීන කළා, තියෙන නීති බලාත්මක කළා. මේ මදු තිබූ අය, ඒ වගේම මේ මදු තිබූ භූමිවල හිමිකරුවන් මේ සියලු දෙනා වහාම අධිකරණයට ඉදිරිපත් කරන්න. COVID-19 වෛරස ව්‍යාප්තිය හමුවේ අකර්මණ්‍යව පැවති මෙරට ජන ජීවිතය ක්‍රමයෙන් යථාවත් කිරීමේ කටයුතු අද සිට ආරම්භ. ඒ සමග ආයමත් ජනතාව වැඩි වශයෙන් පොදු ස්ථානවලට ඒකරාශී වන කාලයක් තමයි මේ. ඒ නිසාම මෙරට ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂිත බව වෙන කවරදාකටත් වඩා සිටිය යුතු කාලයක් ඇවිල්ලා. කවදත් ජනතාවට අවශ්‍ය මොහොතක ඒ ළඟින්ම සිටියේ ස්වර්ණවාහිනියයි. එය නැවතත් පසක් කරමින් අද පටන් තවත් ජාතික කර්තව්‍යයකට උර දෙන්නට ස්වර්ණවාහිනිය පෙරමුණගෙන සිටිනවා. ඒ ස්වර්ණ සත්කාර විෂබීජහරණ වැඩසටහන තුළින් මනුෂ්‍යත්වයේ උදෙසා සිදු කරන මෙකී ජාතික කර්තව්‍යයට අප සමගින් අත්වැල් බැඳගන්නේ ඩෙටෝල් ආයතනය සහ සිවිල් ආරක්ෂක බලකායයි. ස්වර්ණ සත්කාර විෂබීජහරණ වැඩසටහනේ පළමු පියවර අද ආරම්භුනේ කොළඹදී. රකිමු හැම නිරතුරු සුවෙන් පෙමින් අපි නැගිටිමු. කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කද ඇතුළුව දිවයිනේ සියලු පළාත්වල ඇඳරි නීති සීමාවන් ලිහිල් කිරීමට අද සිට කටයුතු කෙරුණා. ජන ජීවිතය යලි යථාවත් කිරීම මෙහි ප්‍රමුඛ අරමුණයි. වෛරස ව්‍යාප්තියක් පවතින මොහොතක ජන ඒකරාශී වීම ඉතා සෞඛ්‍ය ආරක්ෂිතව සිදුවිය යුතු බව මෙරට සෞඛ්‍යාංශ මෙන්ම ස්වර්ණවාහිනී අපද කරේ විශ්වාස කළ කරුණක්. එසේ හේයින් ජාතික යුතුකමක්සේ සලකා වැඩි ජනරාශියක් සහිත ස්ථාන විෂබීජ හරණයට ලක් කිරීමට අප අද කටයුතු ආරම්භ කළේ සිවිල් ආරක්ෂක බලකාය සහ ඩෙටෝල් ආයතනයේද පූර්ණ දායකත්වය සමගින්. අද අපි අලුත් කටයුත්තකට අත ගහනවා. ඒ තමයි ස්වර්ණවාහිනී ආයතනය මගින් සමාජ සත්කාරක වැඩසටහනේ යටතේ වස්නාහිර පළාතේ නගර විෂබීජ හරණය කරන්නට දායකත්වය ලබා දීම. මෙම අවස්ථාවට අපේ සහාය අරගෙන මෙම කටයුත්තට උර දෙන ස්වර්ණවාහිනී ආයතනයටත් ඩෙටෝල් නිෂ්පාදකයින්ටත් සිවිල් ආරක්ෂක බලකාය වෙනුවෙන් මම ස්තුතිවන්ත වෙනවා. මේ එම ප්‍රජා සත්කාරය ආරම්භුම වෙනුවෙන් අප ස්වර්ණවාහිනී ආයතන පරිශ්‍රයෙන් පිටත් වූ ආකාරයයි. අපි යලි නැගී සිටින මොහොත තුල අප හඳුනාගත්තා අපේ රටේ ජාතික වගකීම. ඒ අපේ රටේ සෞඛ්‍ය ආරක්ෂාව. ස්වර්ණ සත්කාරය අද පටන් අප දියත් කරන්නේ එනිසයි. විෂබීජ හරණ වැඩසටහන තුල අප අද තෝරාගත් පළමු ස්ථානය බවට පත් වුණේ බම්බලපිටිය දුම්රිය නවතුම්පලයි.
ඇතරම බම්බලවිටිය දුම්රිය ස්ථානය කියන්නේ මගින් 10000කට ආසන්න ප්‍රමාණයක් දිනපතා භාවිතා කරනවා. ඔබතුමාලා ඩිටෝල් ආයතනය, ස්වර්ණවාහිනිය, ඒ වගේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව එකතු වෙලා මේ කරන ක්‍රියාව ඉතාම කෘතඥව මම අගය කරනවා. මේ වගේ අවස්ථාවක ජනතාවට වග කියන නාලිකාවක් වශයෙන් ස්වර්ණවාහිනී නාලිකාවත් මේ වගේ විස බීජ හරණ ක්‍රියාවලියක් සිදු කිරීමට ලැබීම ගැන අපි ඉතාම සන්තෝෂ වෙනවා. ස්වර්ණවාහිනී ආයතනය කියන්නේ කවදාත් අවශ්‍ය වෙලාවට අවශ්‍ය දේ කරන මාධ්‍ය ආයතනයක්. රෙකිට් බෙන්කිස් ආයතනය දශක ගණනාවක් මුළුල්ලේ ශ්‍රී ලාංකික පාරිභෝගිකයන් හට විස බීජ හරණය වෙනුවෙන් ළඟින් ක්‍රියා කරපු ආයතනයක්. මහජන ආරක්ෂාව වෙනුවෙන් ශ්‍රී ලංකා සිවිල් බලකායත් ස්වර්ණවාහිනී නාලිකාවත් සමග එක්ව අත්වල් බැඳගෙන අද මේ ජාතික කර්තව්‍ය වෙනින් දායක වීම ගැන ඉතාමත් සතුටු වෙනවා. අනතුරුව අප පිටත්ව ගියේ බම්බලපිටිය රාජ්‍ය ඔසු සැල වෙතයි. අපි නැගිටමු ස්වර්ණ සත්කාරය සමග අප දැන් පැමිණ තිබෙන්නේ බම්බලපිටිය රාජ්‍ය ඔසුසල වෙත. රට යළි යථාවත් වීමත් සමග සිය ඖෂධ අවශ්‍යතාවය සපුරා ගැනීමට පැමිණෙන ජනතාවගේ සහ ඖෂධ වේදීන්ගේ සුරක්ෂිතභාවය උදෙසා අප එම ස්ථානය මෙලෙස විෂ බීජ හරණයට ලක් කළා. නැගිටිමු අපි නැගිටිමු. ස්වර්ණවාහිනී ආයතනය මගින් මේ කරන ප්‍රජා සත්කාරය නිසා පාරිභෝගික ජනතාවට මෙන්ම මාගේ සේවක මණ්ඩලයට මහත් උපකාරයක් වෙලා තියෙනවා. ස්වර්ණවාහිනී ආයතනය බෙහෙවින්ම ස්තුතියි. ඇත්තටම ඕගොල්ලන් කරන්නේ ගොඩාක්ම හොඳ සේවයක්. අපිව බේරගන්න මේ වගේ වැඩක් කරන්නේ. විෂ බීජ හරණය කිරීම සඳහා අප තෝරාගත් මීළඟ නැවතුම්පළ බවට පත් වුණේ හැව්ලොක් ටවුන් තැපැල් කාර්යාලයයි. ස්වර්ණ සත්කාරය වැඩසටහන තුලින් ආයතන රාශියක් විස බීජානුවරණයට ලක් කරා. ඒ අතරින් හැව්ලොක් ටවුම තැපැල් කාර්යාලය තෝරා ගැනීම සම්බන්ධයෙන් ඉතාමත්ම ස්තුතිවන්ත වෙනවා ස්වර්ණවාහිනී සත්කාරක වැඩසටහනේ කාර්ය මණ්ඩලයට. මේක විශාල වශයෙන් මහ ජනතාව ගැවසෙන ස්ථානයක්. සත්කාරය තවදුරටත් ඉදිරියට ගෙන යාමට ඔබ ආයතනයට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉදුණු රිදුණු සිත් සනසමු සොඳුරු සිහිනගෙන නැගිටිමු නැනෙන් ගුණයෙන් හිස සරසමු අලුත් වෙලා අපි නැගිටිමු නැගිටිමු. ලයිෆ් බෝයි වෙතින් ගෙනෙන පණවිඩයකි. කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීමට ළඟ ඇති ඕනෑම සබන් වර්ගයක් යොදා නිසි ලෙස තොරතුරු සංනිවේදනය නොවූ බව සහකාර පොලිස් අධිකාරී PII ප්‍රසන්න මහතා පැවසුවා. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ අද පස්වරුවේ සාක්ෂි ලබා දෙමින් ඔහු මේ බව පැවසුවා. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව අද දිනේදීත් රැස් වුණා. එහිදී කොමිසම හමුවේ අද සාක්ෂි ලබා දුන්නේ එවකට බස්නාහිර පළාත් බුද්ධි කොට්ටාසේ ප්‍රධානියා ලෙස කටයුතු කළ සහකාර පොලිස් අධිකාරී BII ප්‍රසන්න මහතායි. එහිදී කොමිසම මේ මහතාගෙන් ප්‍රශ්න කරමින් විමසා සිටියේ එවකට අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා රට තුළ මුස්ලිම් අන්තවාදය ක්‍රියාත්මක වන බවට පාර්ලිමේන්තුව හමුවේ සිදු කළ ප්‍රකාශය පිළිබඳව දැනුවත්ද යන්නයි. ඒ පිළිබඳව තමන් දැනුවත්ව සිටි බවත් ඒ අනුව සිදු කළ පරීක්ෂණවලින් අනතුරුව දර්ගා නගරයෙන් සොයාගත් අබ්දුල් අමින් නැමැත්තකු අත්අඩංගුවට ගත් බවයි ඔහු සඳහන් කර ඇත්තේ. අත්අඩංගුවට ගත් පුද්ගලයා ඉස්ලාමයේ අඳුරු අසිපත කොළඹ අහසේ ලෙලදෙනවා මීට ISIS ශ්‍රී ලාංකික සමාජිකය යනුවෙන් සිය මුහුණු පොතේ සටහන් කර තිබූ බවත් පොලිස් අධිකාරීවරයා පැවසුවා. ඒ අනුව ඔහු අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බව අද සාක්ෂි ලබා දෙමින් එවකට බස්නාහිර පළාත් බුද්ධි කොට්ටාස ප්‍රධානී ලෙස කටයුතු කළ සහකාර පොලිස් අධිකාරී BII ප්‍රසන්න මහතා සඳහන් කළා. එම කොමිසම විමසා සිටියේ ඒ පිළිබඳව ඉහළ අංශ දැනුවත් කළේද යන්න පිළිබඳවයි. ඊට පිළිතුරු ලබා දෙමින් සාක්ෂිකරු සඳහන් කළේ එවකට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස වැඩ බැලූ පූජිත් ජයසුන්දර මහතා ඒ සම්බන්ධයෙන් දැනුවත් කළ බවයි. එමෙන්ම රාජ්‍ය බුද්ධ්‍යංශ මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක කළ අතර ජාතික ආරක්ෂාවට ඉස්ලාම් අන්තවාදීන්ගෙන් අවදානමක් ඇති විය හැකි බවත් බුද්ධ්‍යංශ සාකච්ඡාවලදී මේ පිළිබඳව සාකච්ඡා කෙරෙනු බවත් සාක්ෂිකරු සඳහන් කළා. සහරාන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳව තොරතුරුත් එවකට බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මහතාගෙන් තමන්ට ලැබුණු බවත් එය ලැබුණු අප්‍රේල් 11 වෙනිදාට පසු දින තමන් යටතේ සිටි නිලධාරීන්ට ඒ පිළිබඳව දැන්වූ බවත් ඔහු පැවසුවා. ආගමික අන්තවාදීන් පිළිබඳව තොරතුරු විවිධ අංශවලින් නොලැබීමට හේතුව කොමිසම විමසා සිටි අවස්ථාවේදී ඊට පිළිතුරු ලබා දෙමින් සාක්ෂිකරු සඳහන් කළේ බුද්ධ්‍යංශ සමග පැවති යම් සාකච්ඡාවලට බස්නාහිර පළාත් බුද්ධි කොට්ටාසේ සම්බන්ධ නොවූ බවත් සහ රාජ්‍ය බුද්ධ්‍යංශය සහ විශේෂ කාර්යාංශය තනි ගමනක් ගිය නිසා බස්නාහිර පළාත් බුද්ධි කොට්ටාසයට නිසි ලෙස තොරතුරු සංනිවේදනය නොවූ බවයි. එලෙස සංනිවේදනයේ දුර්වලතාවක් නොතිබුණේ නම් පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට තිබූ බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා. එමෙන්ම පාස්කු ප්‍රහාරයෙන් පසු සියලු අංශ එක්ව කාර්යක්ෂමව කටයුතු කළ අතර එහිදී විශාල පිරිසක් අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවයි කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමින් ඔහු වැඩිදුරටත් පැවසුවේ.
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් සංචිතයේ සියලුම ක්‍රීඩකයන් මද්‍රව්‍ය පරීක්ෂණයකට ලක් කිරීමට තීරණය කර තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා පැවසුවේ මත්කුඩු සමග පොලිස් අත්අඩංගුවට පත් වූ ශිහාන් මදුසංකට සියලුම වර්ගයේ ක්‍රිකට් තරඟ තහනමක් පැනවීමට තීරණය කළ බවයි. කෙලිබිවෙන් අතට හෙරොයින් ග්‍රෑම් 2 මිලිග්‍රෑම් 700ක් සමග අත්අඩංගුවට ගැනුණු මෙරට ජාතික ක්‍රිකට් සංචිතයේ යොවුන් වේග පන්දු යවන ක්‍රීඩක ශිහාන් මදුසංක ඊයේ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන ජූනි 2 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. මෙම සිද්ධිය මත පදනම්ව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ ක්‍රිකට් ක්‍රීඩක ශිහාන් මදුසංකට සෑම වර්ගයේම ක්‍රිකට් තරඟ සඳහා වහම ක්‍රියාත්මක වන පරිදි තහනමක් පනවන බවයි. එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සිදු කරන පූර්ණ පරීක්ෂණය අවසන් වන තෙක් මෙය බලපැවැත්වෙන බවයි. මේ අතර අද උදෑසන පැවති උත්සවයකින් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා පැවසුවේ ජාතික සංචිතයේ සිටින සියලුම ක්‍රීඩකින් මද්‍රව්‍ය සම්බන්ධයෙන් පරීක්ෂණයකට යොමු කිරීමට නියමිත බවයි. ඉස්සරහට මේගොල්ලන්ව ටෙස්ට් කරවන්න අපේ නැෂනල් පූල් එකේ ඉන්න හැම ක්‍රීඩකයෙක්ම ටෙස්ට් කරවන්න අපි ගන්නවා තීරණය. මේ අතර නේපාලයේ පැවති 13 වෙනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මුහුණ දීමට සිදු වූ ගැටලු සම්බන්ධයෙන් පත් කළ කමිටුවේ වාර්තාව පසුගිය පෙබරවාරි මාස 27 වෙනිදා ක්‍රීඩා අමාත්‍යවරයා වෙත බහර දුන්නා. කෙසේ වෙතත් එහිදී අමාත්‍යවරයා පොරොන්දු වූ පරිදි මාධ්‍ය වෙත මෙම වාර්තාව ලබා දීම සිදු වී නොමැති බව පවසමින් එම කමිටුවේ සභාපතිවරයා ස්වර්ණවාහිනිය සමග විශේෂ සම්මුඛ සාකච්ඡාවකට පසුගිය ඉරිදා එක් වුණා. අවශ්‍යතාවය බලවත් නම් ආදරය කැක්කුම තියෙනවා නම් පැය 24ක් මදිද එක පැයක් මේක අධ්‍යයනය කරන්න. රටේ ප්‍රශ්නයක් වෙනකොට කමිෂන් එකක් දානවා. රිපෝට් එක ආවට පස්සේ රිපෝට් එක දෙවිදියකට එකක් යට යනවා. එකක් AG කියනවනේ මේකට නඩු දාන්න තියනවා කියලා මේක දෙන්න එපා කියලා එළියට කියලා වහලා දානවා. ඕක තමයි කමිෂන් කියන්නේ. ඕකනේ යථාර්ථය. මේකේ තියෙන දේවල් එළියට තාම දෙන්නේ නැහැ. නමුත් දෙන්න සිද්ධ වෙනවා. අපි කොහෙන් හරි මොකද මේ රට ක්‍රීඩාව. ඒතර ඒක දෙන්න මම කොහෙත්ම පස්සට යන්නේ නැහැ. මේ සම්බන්ධයෙන් අද ක්‍රීඩා අමාත්‍යවරයා අදහස් පළ කළා. රටේ තත්ත්වය ඔබ දන්නවා මොකද වුනේ කියලා. අමාත්‍යාංශයකට එන්න පුළුවන් කමක් තිබ්බේ නැහැ. මුදලක් ලබාගෙන කරපු පරීක්ෂාවක් නෙමෙයි. අපි ඔවුන්ට ගරු කරන්නට ඕනි. අපි ඒක මාධ්‍යට නිකුත් කරනවා. දැන් ලේකම්තුමා මේ සිකුරාදා කමිටුවත් එක්ක මුණ ගැහෙනවා. COVID-19 වෛරසය මර්ධනය සඳහා හයිඩ්‍රොක්සි ක්ලොරොක්වීන් ඖෂධය අත්හදා බැලීමේ කටයුතු තාවකාලිකව අත්හිටුවීමට ලෝක සෞඛ්‍ය සංවිධානය තීරණය කර තිබෙනවා. මෙම ඖෂධය භාවිතයෙන් හෘදයාබාධ ඇති වී රෝගීන් මිය යාමේ අවදානම ඉහළ යා හැකි බවට විශේෂ වෛද්‍ය කණ්ඩායමක් සිදු කළ අධ්‍යයනයකින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමේ අනතුරුවයි. මේ අතර ඉදිරි දින කිහිපය තුළ ලොව බොහෝ රටවල් නිරෝධායන නීති ලිහිල් කිරීම සඳහා ගෙන ඇති තීරණ සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය සිය නොසතුට පළ කර ඇති බවත් වාර්තා වනවා. නිරෝධායන නීති ලිහිල් කරමින් පනවා තිබූ සීමාවන් ඉවත් කිරීමට ඇතැම් රටවල් ඉතා ඉක්මනින් පියවර ගැනීමෙන් වෛරසයේ දෙවැනි රැල්ලක් ඇතිවීම නුදුරේදීම බලාපොරොත්තු විය හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවනවා. ඒ පිළිබඳ අදහස් දක්වමින් එම සංවිධානය පෙන්වා දෙන්නේ තවමත් ලොව රටවල් රැසක් කොරෝනා වෛරසයේ පළමු රැල්ලේ මැද භාගයේ සිටින බැවින් වෛරසයේ අවදානම තවමත් පහව ගොස් නොමැති බවයි. එබැවින් ඉදිරියේදී ඕනෑම අවස්ථාවක වෛරසය යළිත් මතුවිය හැකි බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කර සිටින්නේ. එමෙන්ම මෙම වෛරසයේ මර්ධනයට එන්නතක් සොයා නොගන්නා තෙක් සමාජ දුරස්ථභාවයට අදාළ සීමා ලිහිල් කිරීම තුළින් ආසාදිතයින්ගේ ව්‍යාප්තිය ඉහළ යා හැකි බවද සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය මෙවැනි අනතුරු ඇඟවීම් නිකුත් කළද ලබන ජුනි 15 වෙනිදා සිට යුරෝපයේ රටවල් 31කට පනවා තිබූ සංචාරක තහනම ඉවත් කිරීමට ජර්මනිය තීරණය කර ඇති බවයි අද වාර්තා වුණේ. එමෙන්ම එංගලන්තය, ඩෙන්මාර්කය, ස්පාඤ්ඤය, ග්‍රීසිය, ප්‍රංශය ඇතුළු යුරෝපයේ රටවල් රැසක්ම සිය නිරෝධායන නීති ලිහිල් කිරීමට පියවර ගැනීමත් සමග ජනතාව සිය නිවෙස් වලින් බැහැරට පැමිණ ඇති ආකාරය මෙලෙස දැකගත හැකි වුණා. මේ අතර හයිඩ්‍රොක්සි ක්ලොරොක්වීන් ඖෂධය කොරෝනා ආසාදිතයින්ට ලබා දීමට කරන අත්හදා බැලීම් තාවකාලිකව අත්හිටුවීමට ලෝක සෞඛ්‍ය සංවිධානය පියවරගෙන තිබෙනවා. විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් එහි අධ්‍යක්ෂ ටෙඩ්රෝස් ඇඩ්නම් මේ බව දැනුම් දී තිබුණා. අමරිකානු ජනපතිවරයාද මෙම ඖෂධය භාවිතා කරන බව පසුගියදා ප්‍රකාශ කිරීමත් සමග ලොව බොහෝ දෙනාගේ අවධානය ඊට යොමුව තිබූ බවයි වාර්තා වුණේ. මේ අතර ලොව වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වන රට ලෙස තවමත් පෙරමුණේ සිටින අමරිකානු
ඇමරිකාවේ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව මේ වන විට 17 ලක්ෂය ඉක්මවා තිබෙනවා. වෛරසයේ ශීඝ්‍ර ව්‍යාප්තියත් සමග රට අසීරු තත්වයකට මුහුණ පා ඇති මෙවන් මොහොතක ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ඇතැම් ක්‍රියාකලාපයන් තවමත් එරට ජනතාවගේ දැඩි දෝෂ දර්ශනයට ලක්ව තිබෙනවා. එහි ආසන්නතම සිදුවීම ලෙසින් ගොල්ෆ් ක්‍රීඩා කිරීමට එක්ව සිටින ජනපතිවරයාගේ දර්ශන ඇතුළත් වීඩියෝ පට අන්තර්ජාලයට එක්ව තිබුණේ මෙලෙසින්. විදෙස් මාධ්‍ය පවසන්නේ ට්‍රම්ප් ගොල්ෆ් ක්‍රීඩා කිරීමට පසුගිය ඉරිදා දිනයේද මෙලෙස එක්ව සිටි බවයි. ඇමරිකාවෙන් පසු පිළිවෙලින් බ්‍රසීලිය සහ රුසියාව තවමත් ලොව වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වන රටවල් ලෙසයි පෙරමුණගෙන සිටින්නේ. මේ අතර ආසියාවේ වැඩිම බලපෑමක් එල්ල වී ඇති ඉන්දියාවේ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව අද 1,45,000 ඉක්මවා ඇති අතර ඉන් වැඩිම බලපෑම මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයෙන් වාර්තා වන බවයි පැවසෙන්නේ. COVID-19 වසංගතය බාහිර සමාජයේ දක්නට නොලැබෙන බවට තහවුරු කෙරෙන රහස්‍ය වාර්තාවක් රාජ්‍ය බුද්ධ්‍යංශය විසින් ඉදිරිපත් කර තිබෙනවා. නීතිපති දෙපාර්තමේන්තුව අද මේ බව ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ දැනුම් දුන්නා. ඒ මහමැතිවරණය අභියෝගයට ලක් කරමින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් අද 6 වන දිනටත් ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ කැඳ වූ අවස්ථාවේදී ඒ අනුව මැතිවරණ කොමිසමට මැතිවරණ ක්‍රියාදාමය කඩිනමින් ආරම්භ කිරීමට හැකියාව තිබෙන බවයි නීතිපති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ජුනි මාස 20 වෙනිදා මහමැතිවරණය පැවැත්වීම සහ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කළ ගැසට් නිවේදන අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් අද 6 වෙනි දිනටත් ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ සලකා බැලීම ආරම්භ වුණා. ඒ අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනේ කළු විහාරයේ සිසිර දාබ්‍රෝ, ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මලල්ගොඩ යන මහතුරුන්ගෙන් සමන්විත පංචපුද්ගල විනිසුරු මඩුල්ල හමු වෙයි. අද දිනේත් නීතිපතිවරයා වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජෙනරාල් ඉන්දිකා දේවමුනිද සිල්වා මහත්මිය කරුණු දැක්වීම ආරම්භ කළා. පාර්ලිමේන්තු මැතිවරණ පනතට අනුව රජයේ නිවාඩු දිනවල නාම යෝජනා පත්‍ර බහර ගැනීම සඳහා නීතිමය බාධාවක් නොමැති බවයි අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය විවිධ නඩු තීන්දුව උපුටා දක්වමින් පෙන්වා දුන්නේ. ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව සිදු කර ඇති නිසා එතුළින් පෙත්සම්කරුවන්ගේ හෝ මහජනයාගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදු නොවන බව අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය පැවසුවා. ඒත් මැතිවරණ කොමිසම විසින් මහමැතිවරණය පැවැත්වීම පමා කිරීම තුළින් ජනතාවගේ ඡන්දය ප්‍රකාශ කිරීමට ඇති මූලික අයිතිය උල්ලංඝනය වන බව ඇය සඳහන් කළා. ඉක්ුත් මාර්තු මාස 2 වෙනිදා ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීති විරෝධීයයි පෙත්සම්කරුවන් විසින් මේ වන විට අධිකරණය හමුවට පැමිණ කරුණු දක්වා සිටියද එම අවස්ථාවේ කිසිවෙකු මෙම විසුරුවා හැරීම සම්බන්ධයෙන් පැමිණිලි නොකළ බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් ඉන්දිකා දේවමුනිද සිල්වා මහත්මිය පැවසුවා. ඇය වැඩිදුරටත් සඳහන් කළේ මහමැතිවරණ දිනය වෙනස් කිරීම හේතුවෙන් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනය බල රහිත බවට පවසමින් විසුරුවා හරින ලද පාර්ලිමේන්තුව යලි කැඳවිය යුතු බව පෙත්සම්කරුවන් සඳහන් කළද එය පදනම් විරහිත තර්කයක් බවයි. පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කළ ගැසට් නිවේදනය ආපසු කැඳවීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට බලයක් නොමැති බවද අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය අවධාරණය කළා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් පරිදි හදිසි අවස්ථාවකදී වුවද විසුරුවා හරින ලද පාර්ලිමේන්තුව යලි කැඳවීම සම්බන්ධයෙන් තීරණයක් ගත යුත්තේ ජනාධිපතිවරයා විසින්ම බවත් එසේ විසුරුවා හරින ලද පාර්ලිමේන්තුව යලි කැඳවන ලෙස ජනාධිපතිවරයාට බලපෑම් කිරීමට එහි හිටපු මන්ත්‍රීවරුන්ට කිසිදු බලයක් නොමැති බවත් ඇය පෙන්වා දුන්නා. කොවිඩ් වසංගතය මෙතෙක් සමාජය තුළ පැතිරීමක් දක්නට නොලැබෙන බව තහවුරු කෙරෙන රාජ්‍ය බුද්ධි සේවය විසින් ඉදිරිපත් කරන ලද රහස්‍ය වාර්තාවක්ද අධිකරණය හමුවේ ගොනු කර ඇතැයි අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය පැවසුවා. මෙම තත්ත්වය හමුවේ මැතිවරණ කොමිසමට සිය මැතිවරණ ක්‍රියාදාමය නොපමාව ආරම්භ කිරීමට හැකියාව තිබෙන බව පෙන්වා දුන් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය පැවසුවේ කොරෝනා වසංගතය පාලනය කිරීමෙන් පසුව දකුණු කොරියාවේ පවා මැතිවරණ පවත්වා තිබෙන බවයි. මෙහිදී අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරියට දැනුම් දුන්නේ රාජ්‍ය බුද්ධි සේවය විසින් ඉදිරිපත් කළ වාර්තාව මැතිවරණ කොමිසමට ලබා දීමට කටයුතු කරන ලෙසයි. මැතිවරණ දිනය තීන්දුව කිරීම සඳහා අදාළ වාර්තාව එම කොමිසමට බෙහෙවින් වැදගත් වනු ඇතැයිද අගවිනිසුරුවරයා සඳහන් කළා. පෙත්සම පිළිබඳ වැඩිදුර කරුණු දැක්වීම හෙට දක්වා කල් තැබුණා.